හරි. අපි වර්ග සමීකරණ කොටසේදී වර්ගජ සමීකරණ තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්ගජ සමීකරණ එහෙම නැත්නම් වර්ග සමීකරණ කියන පාඩමේදී මේ කොටසේදී අපිට සාකච්ඡා කරන්න තියෙන සමීකරණ විශේෂ ස්වරූපයක් ගන්නවා. අපි මීට කලින් සාකච්ඡා කරා පුතේ සරල සමීකරණ, ඒ වගේම සමගාමී සමීකරණ, ඒ වගේ කොටස් සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට මෙතනදී අපිට කතා කරන්න තියෙන මේ වර්ගජ සමීකරණ කියන එකට පොදු ආකාරයක් තියෙනවා. අපි හිතමු සමීකරණයේ විචල්්‍ය x කියලා. විචල්්‍ය x කියලා හිතුවොත් එහෙම අපිට මේ වර්ගජ සමීකරණයක සාධාරණ ස්වරූපය අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ වගේ. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරය කියලා. මේක තමයි වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය. එතකොට වර්ගජ සමීකරණයක් කියන්න හේතුව තමයි මේකේ විශේෂයෙන්ම දකින්න තියෙන වැදගත්ම දේ තමයි අපි ගන්නවා විචල්්‍ය. අපි විචල්්‍ය කියලා සැලකුවේ මෙතනදී x නේ. විචල්්‍ය x x විදියට තමයි අපි සැලකුවේ. ඒ කියන්නේ මේක x ගේ වර්ග සමීකරණයක්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් a දන්නෙත් නෑ b දන්නෙත් නෑ c දන්නෙත් නෑ කියලා. නෑ මෙතනදී පොතේ a b c කියලා හැසිරෙන්නේ තාත්වික නියත. තාත්වික සංඛ්‍යා කීපයක්. මොනවා හරි a b c කියන්නේ මොනවා හරි වෙනත් සංඛ්‍යා කීපයක්. මොනවා හරි සංඛ්‍යා. හැබැයි x කියන එක කෙනා විචල්්‍ය. එතකොට මේ x කියන එක කෙනා තමයි මෙතනදී විශේෂ. x කියන එක කෙනා විචල්්‍ය. ඒ කියන්නේ මේ විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් වුණේ වට තමයි අපිට වර්ගජ සමීකරණ කියලා කියන්නේ. එතන විචල්්‍ය තමයි x. එතකොට මේ සමීකරණ ස්වරූපයේදී පුතේ x හි වැඩිතම බලය නැත්නම් විචල්්‍යයේ වැඩිතම බලය x හි වැඩිතම බලය දෙකක් වෙලා තියෙනවා. එතන ඔයාලා දන්නවා දෙකක් කියන්නේ බලය දෙකක්. එහෙම නැත්නම් දර්ශකයේ විදිහට ඉන්න කෙනා දෙක වුණොත් අපිට කියන්න පුළුවන් මොකක් හරි සමීකරණ දැන් සරලව කිව්වොත් එහෙම මේක අපිට කියන්න පුළුවන් 5 වර්ගය කියලා. මෙයාව කියන්න පුළුවන් y වර්ගය කියලා. මෙයාව කියන්න පුළුවන් x වර්ගය කියලා. මෙයාව කියන්න පුළුවන් t වර්ගය කියලා. අපි දන්නවා දෙවෙනි බලයට අපි කියනවා වර්ගය කියලා. ඉතින් ඒ නිසා තමයි පුතේ මේ වර්ගය කියන කොටස මේ සමීකරණයකටත් සම්බන්ධ වුනේ. වර්ගජ සමීකරණ වලටත් මේ වර්ගය කියන එක සම්බන්ධ වුණේ මේ දෙවෙනි බලය නිසා. එහෙම නැත්නම් සමීකරණයේ සැලකුවාම විචල්්‍යයක් ඉන්නවා. ඒ විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් වුණාම අන්න ඒ જાතිය සමීකරණ වලට තමයි අපි වර්ගජ සමීකරණ කියන්නේ. එතන ඔයාලකින් කවුරු හරි අහුවොත් මොකද්ද වර්ග සමීකරණයක් කියන්නේ? කවුරුත් අහන්නේ නැහැ. ඒ වුණාට අවබෝධය තියාගන්න වෙන්න ඕනේ. විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් වුණ අවස්ථාවේදී අන්න ඒ જાතිය සමීකරණ තමයි වර්ගජ සමීකරණ කියලා කියන්නේ. එතකොට අපි මෙච්චර කාලයකට සාකච්ඡා කරපු අය විචල්්‍ය වැඩිතම බලය දෙකක්ද තිබ්බේ? නෑ පුතේ. අපි කතා කරපු ඒවා විචල්්‍ය වැඩිතම බලය එකයි තිබ්බේ. ඒවා සරල සමීකරණ. එතකොට විචල්්‍ය බලය වැඩිතම බලය දෙකක් කියන්නේ මේකෙදි තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඊළඟ විශේෂත්වය වර්ග සමීකරණයකට වර්ගජ සමීකරණයකට වර්ගජ සමීකරණයකට තියෙන ඊළඟ විශේෂම ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් වර්ගජ සමීකරණයකට විසඳුම්. ඒ කියන්නේ උත්තර විසඳුම් වලට අපි තව නමක් කියනවා පුතේ මෙතනදී මතක තියාගන්න මූල කියලාත්. එතන මූල සොයන්න කියලා තමයි සමහරලාට දෙන්නේ. මූල කියන්නේ විසඳුම් වලට. සාමාන්‍යයෙන් වර්ගජ සමීකරණයකට විසඳුම් එහෙම නැත්නම් මූල දෙකක් ඇත. එතන ඕක අපිට දකින්න හම්බුණාද සරල සමීකරණ වල? නෑ. සරල සමීකරණ වලට අපිට හම්බුනේ එක විසඳුමයි. එක උත්තරයයි. හැබැයි වර්ගජ සමීකරණ වල විසඳුම් එහෙම නැත්නම් මූල දෙකක් තියෙනවා. ඒකට හේතුව විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් නිසා. එහෙනම් යම් කිසි විදියකට හිතන්න ඔයාලගේ සිලබස් එකේ එහෙම ඒවා නෑ. විචල්්‍ය වැඩිතම බලය 3ක් වුණොත් එහෙම. එහෙනම් ඒ සමීකරණ જાතියට පුතේ උත්තර 3ක් තියෙනවා. විචල්්‍ය වැඩිතම බලය 4ක් ආවොත් එහෙනම් ඒ જાතිය සමීකරණ වලට උත්තර 4ක් තියෙනවා. දැන් මෙතනදී වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය ගැන සැලකලා තමයි හැම දෙයක්ම කියන්නේ. එතන වර්ගජ සමීකරණයක් පොදුවේ ගත්තාම ax වර්ගය ධන bx ධන c ආකාරය. එතන ඔයාලට ප්‍රශ්නයක් වෙයි මේ abc මොන අගයන් වගේ වෙයිද? abc මොන අගයන් වගේ වෙයිද කියන එක ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ තියෙන්නේ. ඒට කිසිම මොහොතකදී බිඳුව වෙන්න බෑ. ඒට බිඳුවක් වෙන්න බෑ. ඒ කියන්නේ x වර්ග පදයේ සංගුණකයේ බිඳුව වෙන්න බෑ. බිඳුව වුණොත් ඇයි මොකද වෙන්නේ?
බිඳුව වුණොත් x වර්ගයේ බිඳුවෙන් ගුණ වුණොත් ඒ කොටසම බිඳුවක් වෙනවා. එහෙම වුණොත් වර්ගජ සමීකරණයක් පවතින්නේ නැහනේ. එහෙනම් a කියන එක්කෙනා බිඳුව වෙන්න බෑ. හැබැයි b ට සහ c ට b හෝ c බිඳුව වෙන්න පුළුවන්. එතකොට බිඳුවට සමාන වෙන්න බැරි කාට විතරද? a ට විතරයි බිඳුවට සමාන වෙන්න බැරි. හැබැයි b ට හරි c ට හරි නම් ඕනනම් බිඳුව වෙන්න පුළුවන්. එතකොට bx ධන c කියන කොටසම නැතුව වර්ග සමීකරණ පවතින්නත් පුළුවන්. එතකොට මතක තියාගන්න මේ a වර්ගය a කියන්නේ x වර්ග පදයේ සංගුණකය. එයාට කිසිම හේතුවක් නිසා බිඳුව වෙන්න බෑ. බිඳුව වුණොත් අපි දන්න දේ තමයි එතනදී වර්ග සමීකරණයක් පවතින්නේ නැහැ. එහෙනම් වර්ග සමීකරණ කියන මාතෘකාව යටතේදී පුතේ ඔය විදිහට අපිට සාකච්ඡා කරන්න බෑනේ. ඒතර වර්ග සමීකරණයක් නැතිව වර්ග සමීකරණ ගැන කතා කරනවා කියන්නේ ඒක තේරුමක් නැහැ. හරි. ඊළඟට බලමු අපි ඔය කිව්වට ඕවා මොනවාද කියලා තාම අදහසක් නැහැනේ. අපි උදාහරණ ටිකක් බලමු. මෙන්න මේ ඔය කියන විදිහට වර්ග සමීකරණ ආකාර අපිට හම්බ වෙන පුළුවන් ප්‍රසිද්ධම වර්ග සමීකරණ ආකාරයක් තමයි ඔය සාධාරණ ආකාරයට ගැලපෙන්නම x වර්ගයේ ධන 8x ඍණ 3 සමානයි බිඳුවයි. දැන් ඕකත් එක්ක හිතුවොත් මොකද වෙලා තියෙන්නේ? ඒ විදිහට ඉන්න කෙනා 1යි ධන 1යි. මෙතන එක්කෙනා සංගුණකේ මෙතන සංගුණකේ ධන 1යි. ඒකයි ඒක විශේෂයෙන් ලියලා නැත්තේ. ඒ කියන්නේ ඒ විදිහට ඉන්නේ 1යි. දැන් මේ සමීකරණ දිහා බැලුවොත් ඒ විදිහට ඉන්නේ 1. ඊට 8x 8x කියන්නේ bx වගේ ඉන්න කෙනා. එහෙනම් b විදිහට ඉන්නේ 8. එතකොට ඍණ 3 ධන c විදිහට ඍණ 3 ඉන්නවා. එහෙනම් c විදිහට ඉන්නේ ඍණ 3. ඔන්න එකක්. ඊට පස්සේ අපි තව ආකාරයක් බලමු. 5x වර්ගයේ ඍණ 9x සමානයි බිඳුවයි. ඒක චුට්ටක් වෙනස්. a විදිහට ඉන්නේ 5. b විදිහට ඉන්නේ ඍණ 9. c ගේ කොටසක් නැහැ කියන්නේ අන්න එතනදී c බිඳුවක් වෙලා. ඒ කියන්නේ එතනදී c බිඳුවක් වෙලා. ප්‍රශ්නයක් නැහැනේ. c ට b ට බිඳුවක් වෙන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. x වර්ගයේ ඍණ 16යි සමානයි බිඳුව. ඒ මොකද්ද? එතකොට a කියන එක්කෙනා මෙතනදී 1යි. x වර්ගයේ සංගුණක 1යිනේ. b කියන එක්කෙනෙක් නෑ, b පදයක් නෑ. ඒ කියන්නේ x පදේ නෑ කියන්නේ මැද x පදයක් නෑ කියන්නේ b සමානයි බිඳුවක් වෙලා. මෙතනදී c සමානයි ඍණ 16යි. ඔන්න ඔය විදිහට තමයි උදාහරණ ටිකක් සැලකුවේ. සරලවම තේරුම් ගන්න පුතේ අපි මේ වර්ගජ සමීකරණ කියන පාඩමේදී මූලික දේවල් ටික තමයි මේ අපි කතා කරේ. මොකද්ද වර්ගජ සමීකරණයක් කියන්නේ කියලා අහුවොත් දෙන උත්තරේ තමයි විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් වූ සමීකරණ වර්ගජ සමීකරණ ලෙස හඳුන්වයි. හරි? ඊට පස්සේ වර්ගජ සමීකරණයකට සාමාන්‍යයෙන් විසඳුම් දෙකක් තියෙනවා. මූල දෙකක් තියෙනවා. සමහර විට එකම එක දෙන්නම වෙන්න පුළුවන්. දෙන්නම එකම එකක් වෙන්න පුළුවන්. කොහොම හරි විසඳුම් අනිවාර්යෙන් දෙකක් තියෙනවා. එතකොට වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය තමයි ax වර්ගයේ ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. එතනදී a ට කිසිම හේතුවකින් බිඳුවක් වෙන්න බෑ. හැබැයි b ට c ට බිඳුවක් වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපි වර්ගජ සමීකරණ ගැන දැනගන්න ඕන මූලිකම කරුණු ටික. එතකොට ඊළඟට අපි කතා කරන වර්ග සමීකරණ විසඳන ආකාරය ගැන අපි මේ උදාහරණ ටික කිව්වේ ඔයාලට පැහැදිලි වෙන මම මේ උදාහරණ ටික නම් අයින් කරලා දාන්නම්. ඒක ලොකු ගැටලුවක් නෑ. මොකද අපි ගණන් හදනවානේ. හරි. මම ඒ ටික අයින් කරලා මෙන්න මේකේ තව විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා නම් ලියන්න. එතකොට මේ ඔයාලට නෝට් එක හදාගන්න ලේසියිනේ. මේ කවුද? මේ x වර්ග ධන bx ධන c සමාන බිඳුව. මේ තමයි පුතේ වර්ගජ සමීකරණයක මොන ධාරණ ආකාරයද? සාධාරණ ආකාරය. හරි. එතකොට මේ සාධාරණ ආකාරය මොකද්ද වර්ගජ සමීකරණයක් කියන්නේ? විචල්්‍ය. එහෙම නැත්නම් වැඩිතම විචල්්‍ය. එහෙම නැත්නම් අපි x හෝ y හෝ කවුරු හරි මෙතනදී නොදන්න පදය එයාගේ වැඩිතම බලය දෙකක් වෙච්ච සමීකරණ වලට තමයි වර්ගජ සමීකරණ කියන්නේ. ඊට පස්සේ වර්ගජ සමීකරණයකට විසඳුම් එහෙම නැත්නම් මූල දෙකක් තියෙනවා. ඒ කොහොම වෙතත් a ට බිඳුව වෙන්න බෑ. b හෝ c බිඳුව වෙන්න පුළුවන්. ඊට පස්සේ
අපේ සිලබස් එකේ හැටියට අපිට අවශ්‍ය කරුණු විතරයි පුතේ මෙතනදී සාකච්ඡා කරන්නේ. වර්ගජ සමීකරණයක් විසඳන ආකාර තුනක් තියෙනවා. වර්ගජ සමීකරණ විසඳන ආකාර තව තියෙනවා ටිකක් සංකීර්ණ ක්‍රම. අපිට වැඩක් වෙන්නේ නැහැ. අපේ සිලබස් එකට තියෙන දේ ඉගෙන ගත්තා නම් ඇති. විසඳන ආකාර තුනක් ඇත. මොනවාද ඒ ආකාර තුන? පළවෙනි එක 10 වසරේදී සාකච්ඡා කරන්න තියෙන මෙන්න මෙයා සාධක භාවිතයෙන්. අපි අද ඕක සාකච්ඡා කරනවා සාධක භාවිතයෙන්. දෙවනි තුන්වෙනි ක්‍රම දෙක පුතේ 11 වසරට අදාළ වෙන්නේ. දෙවනි ක්‍රමයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වර්ග පූර්ණය කියන ක්‍රමය. වර්ග පූර්ණය භාවිතයෙන්. වර්ග පූර්ණය භාවිතයෙන්. තුන්වෙනි ක්‍රමයේ විදිහට අපිට වෙනම සූත්‍රයක් තියෙනවා හඳුනා ගන්න. ඒ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. සූත්‍රය භාවිතයෙන් විසඳන්න පුළුවන්. එතකොට වර්ග සමීකරණ ගැන මූලික සංකල්පය තමයි මේ ඔයාලට දුන්නේ. ආයි මතක් කරන්නම් වර්ග සමීකරණ ගැන ඔයාලා දැනගන්න ඕන දේවල්. වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් විචල්ලේ වැඩිතම බලය දෙකක් වෙච්ච සමීකරණ. ඒතර වැඩිතම බලය දෙකයි කියන්නේ උත්තරත් දෙකක් තියෙනවා. සරල සමීකරණ වල වැඩිතම බලය එකයි තිබ්බ එක උත්තරයයි. වැඩිතම බලය දෙකක් වුණොත් උත්තර තියෙනවා දෙකක්. ඒ උත්තර වලටම විසඳුම් කියන්නත් පුළුවන් මූල කියන්නත් පුළුවන්. මේ මූල කියන වචනේ හුරු වෙන්න සමහර විට දෙනවා පුතේ ඔයාලට මූල සොයන්න කියලා. ඒතර මූල සොයන්න කිව්වොත් ඒ එතනදී අදහස් කරන්නේ වෙන මොකුත් නෙමේ වර්ගජ සමීකරණේ විසඳලා උත්තර ලබා ගන්න කියලා. ඒත් එක්කම මේ වර්ගජ සමීකරණේ සාධාරණ ආකාරයට ගැලපෙන්න ඇත්තටම කියනවා මම මේකේ මේ තුන්වෙනි තරුව දාලා ලියපෙක පුතේ ලියවෙන්න ඕනේ. හරිනම් සමීකරණේ කිට්ටුවෙන් නෝට් එක හදාගද්දි පිළිවෙලට ඔයාලට නෝට් එක හදාගන්න ඕන නිසා මම ඒක චුට්ටක් ආයි ලියන්නම්. මෙන්න මෙතනින්. වර්ගජ සමීකරණ හරි මේකෙදි නෝට් එකේ එන්න ඕනේ පිළිවෙලට මෙන්න මේ විදිහට මම ඒක හදලා ලියන්නම්. නෝට් එක හදාගද්දි පුතේ පිළිවෙලට එන්න ඕනේ මෙන්න මෙතනදී. මේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව තමයි වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය. එතනදී a අසමානයි බිඳුවට b හා c b හෝ c හා කියනට වඩා b හෝ කියලා ගමු. b හෝ c සමානයි බිඳුව විය හැක. එයාලට බිඳුව වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මේ a b c කියන ඔක්කොම මේ ඔක්කොම තාත්වික සංඛ්‍යා. සාමාන්‍යයෙන් පවතින අපි දන්න කියන සංඛ්‍යා. ABC කියන්නේ තාත්වික සංඛ්‍යා. තියෙන්න පුළුවන් සංඛ්‍යා සාමාන්‍යයෙන් අපි දන්න 1 2 5 3 සමහරට දශම තියෙන්න පුළුවන් සමහරට භාග තියෙන්නත් පුළුවන් අපි දන්න කියන සංඛ්‍යා තමයි. හැබැයි එකක් ඒට කිසිම හේතුවකින් බිඳුවක් වෙන්න බෑ. Bට සහ Cට බිඳුව වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි සාධාරණ ආකාරයේදී වර්ග සමීකරණයක් විදිහට ගත්තේ x නේ. විචල්්‍ය විදිහට x ගත්තේ අවුරුදු ගානක් තිස්සේ නොදන්නා හැම දෙයකදීම අපි පාවිච්චි කරන්නේ x. ඔයාලා දන්නවා ඇති එක්තරා පරීක්ෂණයකදී එක්තරා කැතෝඩ කිරණ නල ආශ්‍රිත පරීක්ෂණ වගේ ඒ වගේදී හඳුනා නොගත් කිරණ වර්ගයක් දැක ගන්න හම්බෙලා තියෙනවා. ඒක ඉහළ විනිවිද යාමේ හැකියාවක් එක්ක යම්කිසි විකිරණශීලීතාවයක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඒක හොයාගත්ත විද්‍යාඥයන්ට එවලට දාන නමක් තිබිලා නැහැ. ඒතර ඒ නමක් තිබිලා නැති නිසා ඒ මොහොතේදී එයා නමක් හොයාගන්නකම් ඒකට දාලා තියෙන්නේ x කියලා. x කිරණ කියලා. ඉතින් ඒ දාපු දැමිල්ලට අද වෙනකුණොත් ඒක xම තමයි. වෛද්‍ය විද්‍යාවේදී ඔයගොල්ලෝ භාවිතා කරන්නේ x-ray කියලා. සාමාන්‍යයෙන් මොන හරි අස්ථි බිඳීමක් හෝ මොකක් හරි දෙයක් වුණොත් එහෙම අපිට ඒක හරියටම බලා ගන්න අපි ගන්නවා x-ray එකක් ගන්නවා කියලා කියනවා.
ඒ දවස්වලත් x කියලා දාපු නම එහෙමමයි. ඈත අතීතේ ඉඳන් නොදන්න හැම එකේදීම x කියන එක්කෙනා පාවිච්චි කරන්නේ දන්නේ නැති දෙයකට. ඉතින් මෙතනදිත් අපි වර්ග සමීකරණ වල සාධාරණ ආකාරයෙන් x කියන එක්කෙනාගෙන් විචල්‍යයක් යුක්තව x කියන එක්කෙනා විචල්‍ය වෙන විදිහට තමයි වර්ග සමීකරණේ සාධාරණ ආකාරය ගත්තේ. ඒ බිඳුවක් වෙන්න බැරි හේතුව පොතේ ආයි ඔයාලා හොඳට හිතන්න. ඒ බිඳුවක් වුණොත් ඔයාලා දන්නවා 100 බිඳුවෙන් වැඩි වුණොත් කීයද? උත්තරේ බිඳුවයි. 1500 බිඳුවෙන් වැඩි වුණොත් උත්තරේ කීයද? බිඳුවයි. ඉතින් 5x බිඳුවෙන් වැඩි වුණොත් උත්තරේ කීයද? බිඳුවයි. 8x වර්ගය බිඳුවෙන් වැඩි වුණොත් උත්තරේ බිඳුවයි. කවුරු වුණත් මොනතරම් ලොකු ප්‍රකාශනයක් වුණත් මොන වීජීය පදයක් වුණත් පුතේ බිඳුවෙන් වැඩි වුණොත් උත්තරේ බිඳුවයි. බිඳුවෙන් වැඩි වෙන ඕනම කෙනෙක්ගේ අවසාන පීවරේ අවසාන උත්තරේ බිඳුවයි. ඉතින් යම් කිසි මොහොතකදී a කියන කෙනා නැත්තම් x වර්ග පදයේ සංගුණකයේ බිඳුවක් වුණොත් එතකොට ඒ කොටසම බිඳුවක් වෙනවා. ඒ කොටසම බිඳුවක් වුණොත් එහෙම වර්ගජ කියන කොටසක් නැති වෙනවා. දෙවෙනි බලයේ තියෙන නිසා මේක වර්ගයක් වුණේ. විචල්්‍ය දෙවෙනි බලයේ තියෙන එක්කෙනා තමයි වැඩිතම බලය. දෙවෙනි බලයේ වැඩිතම බලය නිසා තමයි වර්ගජ සමීකරණ උනේ. ඉතින් ඒ කොටසම නැති වෙලා ගියොත් වර්ගජ සමීකරණය පවතින්නේ නැහැ. අන්න ඒ නිසා වර්ගජ සමීකරණයක ඔය ඒ විදිහට ඉන්න කෙනාට බිඳුව වෙන්න බෑ කියලා නීතියක් පනවලා තියෙනවා. බිඳුව වුණොත් ඒ කොටසම නැති වෙනවනේ. දැන් ඔයාලට හිතෙනවද පුතේ එතකොට බිඳුව වුණා කියලා හිතන්නකෝ යම් කිසි දැනක. මේක 5x ඍණ 3යි සමානයි බිඳුවයි. මේක දිහා බලන් ඔයාලට වර්ග සමීකරණයක් කියන්න පුළුවන්ද? බෑ. මේක වර්ග සමීකරණයක් වෙන්නේ නැහැනේ. මේක වර්ග සමීකරණයක් වෙන්නේ නැත්te මේ x කියන එක්කෙනාගේ වැඩිතම බලය 1යි 2 නෙමෙයි. එතකොට අපිට මොකක්ද හිතන්න පුළුවන්? එහෙනම් a කියන කෙනා x වර්ගයේ සංගුණකය කිසිම මොහොතකදී බිඳුව වෙන්න බෑ. බිඳුව වුණොත් ඒ කොටස නැති වෙලා යනවා. එතකොට මෙහෙම වුණොත් එහෙම බිඳුව වැඩි කිරීම x වර්ගය ධන 5x ඍණ 3. දැන් මෙහෙම ලියන්න ඕනේ නැහැ. මොකද හේතුව? මේ කොටසම අනිවාර්යෙන් බිඳුවක්නේ. එහෙම වුණොත් ඉතුරු වෙන්නේ මෙන්න මෙයා විතරයි. එතකොට වර්ග සමීකරණයක් පවතින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒට බිඳුවක් වෙන්න බෑ කියලා නීතියක් පනවලා තියෙන්නේ. හරි. අත්‍යවශ්‍ය කරුණු ටික තමයි පුතේ ඔය මතක් කරේ. දැන් ඔයාලා මෙන්න මේ ටික ලියාගෙන පාඩමේ සටහන සම්පූර්ණ කරගන්න. මේ ටික විතරයි ඔයාලට ඒතකොට මූලික වශයෙන් ලියන්න තියෙන්නේ. එතකොට මතක තියාගන්න මේ විසඳීමේ ක්‍රමවලදී 11 වසරට 10 වසරට අදාළ වෙන්නේ පුතේ මේ සාධක භාවිතය සහ නිසාධක භාවිතය විතරයි. 10 වසරේ කොටසට අදාළ වෙන්නේ සාධක භාවිතය විතරයි. එතකොට වර්ග පූර්ණයෙන් විසඳීම සහ සූත්‍රය භාවිතය කියන එක 11 වසරට තමයි අයිති වෙන්නේ. එතකොට අද 10 වසරේ මූලික කොටස සම්පූර්ණයෙන් ආවරණය වෙද්දී සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? සම්පූර්ණ කරගන්න නෝට් එක. හරි අපි සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන්න යන්නේ මාතෘකාව දාගන්න පුතේ. සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. මේක තමයි අපි දැන් මේ කොටසෙදී සාකච්ඡා කරන්නේ මූලික ක්‍රමය. සාධක භාවිතයේ වර්ගජ සමීකරණ විසඳීම. හරි. සාධක භාවිතයේ වර්ගජ සමීකරණ විසඳීම කියන කොටසෙදී අපිට දැනගන්න ඕන කරන විශේෂ දෙයක් තියෙනවා පුතේ. ඒක අපි ශුන්‍ය ගුණය කියලාත් හඳුන්වනවා. එතකොට ඒ කියන මූලික ලක්ෂණය පදනම් කරගෙන තමයි මේ වර්ග සමීකරණ විසඳීම සාධක භාවිතයෙන් වර්ග සමීකරණ කියන එක විසඳීම කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. හරි. මෙන්න මෙහෙමයි කතාව. හොඳට තේරුම් ගන්න මේ කියන එක. අපි ගාව ඉන්නවා සංඛ්‍යාවක් 15 කියලා හිතන්නකෝ. 15 වැඩි කරනවා බිඳුවෙන්. මොකද්ද ලැබෙන උත්තරේ? අපි දන්න දෙයක් තමයි කොච්චර විශාල සංඛ්‍යාවක් වුණත් වීජීය පදයක් වුණත් කවුරු වුණත් බිඳුවෙන් වැඩි වුණොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ බිඳුවයි. කවුරු හෝ බිඳුවෙන් වැඩි වුණොත් ලැබෙන උත්තරේ බිඳුවයි. එතකොට බිඳුව බිඳුවෙන් වැඩි වුණොත් ඒත් බිඳුවයි. බිඳුව බිඳුවෙන් වැඩි වුණත් අපිට ලැබෙන උත්තරේ බිඳුවයි. එතකොට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. බිඳුවෙන් වැඩි වුණොත් බිඳුවයි කියලා දන්නවා. හිතන්නකෝ මෙහෙම 5 කියන එක්කෙනා x කින් වැඩි වෙලා අපිට උත්තරේට බිඳුවක් ලැබෙත් තියෙනවා. එතකොට අපිට එකක් දන්නවා උත්තරේට බිඳුවක් ආවේ මේ දෙන්නන් එක්කෙනෙක් ಗುಣ වෙච්ච දෙන්නන් එක්කෙනෙක් බිඳුවක් වෙච්ච නිසාම තමයි කියන්නේ.
එතකොට අපි පහ කියන එක්කෙනාව දන්නවනේ එයා සංඛ්‍යාවක් විදිහට අපි දන්න කියන කෙනෙක් පහ කියන්නේ අපි දන්න කියන සංඛ්‍යාව. ඉතින් පහ කියන්නේ පහ. පහ කියන්නේ පහ. එයා බිඳුව නෙමෙයිනේ. එහෙනම් අපිට සාධාරණ සැකයක් මතුවෙනවා. සැකයක් නෙමෙයි අනිවාර්යෙන් විය යුතුයි. එතකොට පහව x ගෙන් වැඩි වෙලා උත්තරේ බිඳුව ආවනම් පහ කියන්නේ බිඳුව නෙමෙයි සාමාන්‍ය සංඛ්‍යාවක් නම් කවුරු බිඳුව වෙන්න ඕනේද? අනිවාර්යෙන්ම මේ x කියන කෙනා බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒක. ඊට පස්සේ x වැඩි කිරීම y සමානයි බිඳුවයි කියලා තියෙනවා. දැන් අපි x දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ. x ව දන්නෙත් නැහැ y ව දන්නෙත් නැහැ. හැබැයි දෙන්නගේ ගුණිතය අනිවාර්යෙන්ම බිඳුවට සමාන වෙලා තියෙනවා කියලා පේන්න තියෙන නිසා අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් මේ දෙන්නෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම බිඳුවයි කියලා. සමහර විට දෙන්නම බිඳුව වෙන්නත් පුළුවන්. මොකද හේතුව බිඳුව බිඳුවෙන් වැඩි කරාමත් බිඳුවයිනේ. එතකොට අපිට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්ද කවුද බිඳුව කියලා? අපිට හරියටම x තමයි බිඳුව y බිඳුව වෙන්නේ නැහැ කියන්න බෑ. අපිට y තමයි බිඳුව x බිඳුව වෙන්නේ නැහැ කියන්න බෑ. එතකොට පුතේ තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා මේ දෙන්නෙන් එක්කෙනෙක් ස්ථිර වශයෙන්ම බිඳුවයින්. සමහර විට දෙන්නම බිඳුව වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට ගන්න වෙනවා x සමානයි බිඳුව හෝ y සමානයි බිඳුව කියලා. දෙන්නෙන් එක්කෙනෙක් බිඳුව නිසා. අන්න ඕක පාවිච්චි කරලා තමයි වර්ග සමීකරණ විසඳන්නෙත් පුතේ. මතක තියාගන්න යම් කිසි සාධක දෙකක ගුණිතයක් සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන නම් එතන ඉන්න එක එක්කෙනා බිඳුවට සමාන කරනවා. අපි සාධාරණව මෙයයි බිඳුව කියන්න දන්නේ නැති නිසා අපිට ඒ විදිහට පුළුවන් වර්ග සමීකරණයක විසඳුම් ගොඩනගා ගන්නත්. ඔය කිව්වට තාම පැහැදිලි නැතිව ඇති මම පෙන්නන්නම් මෙන්න මෙහෙම. අපි ගාව ඉන්නවා x ඍණ 1 වාරයක් x ධන 5 කියන. මේ සාධක දෙකේ ගුණිතය සමාන වෙලා තියෙනවා බිඳුවට. මෙන්න මේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙනවා. සමානයි බිඳුව කියලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? මේ දෙන්නෙන් අපි දන්න දේකුත් තියෙනවා ස්ථිර වශයෙන්. මෙතන දෙන්නම හෝ අඩුම තරමේ එක්කෙනෙක් හරි බිඳුවයි කියලා. මෙතන දෙන්නම හෝ අඩුම තරමේ එක්කෙනෙක් හරි බිඳුවයි කියලා. ඉතින් අපිට හරියටම ඒක දැනගත්තට කවුද බිඳුව කියන්න බෑනේ. අනිවාර්යෙන් මේ දෙන්නෙන් එක්කෙනෙක් හෝ දෙන්නම හෝ බිඳුවයි. එතකොට අපි සාධාරණ වශයෙන් කරන්නේ x ඍණ 1 කියන මේ සාධක කොටස මෙයා සමානයි බිඳුව හෝ x ධන 5 ඒ කියන්නේ මෙන්න මේ සාධක කොටස x ධන 5 සමානයි බිඳුවයි කියලා ගන්නවා. ඊට පස්සේ වෙන වෙනම හිතුවොත් x ඍණ 1 බිඳුවක් වෙනවා නම් x ට කීයක් වෙන්න ඕනේද? x ඍණ 1 බිඳුවක් වෙනවා නම් x සමානයි ධන 1ක් වෙන්න ඕනේ. ඍණ 1 සමීකරණයෙන් එහා පැත්තට ගෙනිච්චොත් බිඳුව ඉන්න පැත්තට යනවා ධන 1 වෙලා. එහෙම නැත්තම් x ධන 5 සමානයි බිඳුවයි නම් x කියන කෙනා තනි වෙද්දි ඍණ 5 වෙලා තමයි එහා පැත්තට යන්නේ. එහෙනම් x සමානයි ඍණ 5 වෙන්න ඕනේ. අන්න ඔය විදිහට උත්තර දෙකක් ලබා ගත්තාම අපිට කියන්න පුළුවන් වර්ග සමීකරණයක විසඳුම් ලැබුණා කියලා. මේ අදාළ වර්ග සමීකරණේ මූල ලැබුණා කියලා. ඊට පස්සේ ඔයාලා ආයෙ මට ප්‍රශ්නයක් අහයි කො මෙතන දැන් වර්ග සමීකරණයක්. වර්ග සමීකරණයක් කියලා සාධාරණ ආකාරය ඉගැන්වුවේ වෙන එකන්නේ මෙතන තියෙන්නේ මේ වරහන් දෙකක ගුණිතයක්නේ කියලා. ඒක ඇත්ත. පුතේ මේ තියෙන්නේ එක්තරා වර්ග සමීකරණයක්. මේ තියෙන සාධක දෙකේ ගුණිතය කියන්නේ එක්තරා වර්ග සමීකරණයක්. කවුරු හෝ වර්ග සමීකරණයක් යම් කිසි දුරකට සුළු කරලා සාධක ඉවත් කරලා සාධක දෙකක ගුණිතයක් බවට පත් කරගත්ත ආකාරය. අපි බලමු මේ කාගේද කියලා. කාගේ වර්ග සමීකරණයද කියලා. අපිට පුළුවන් මේ සාධක දෙකේ ගුණිතය වෙන වෙනම ගුණ කරලා බැලුවොත් අර අපි හුරු ප්‍රකාශනය අපිට එනවද කියලා බලන්න. අපි කරන්නේ එතකොට x වාරයක් x ධන 5 ඍණ 1 වාරයක් x ධන 5. ඔන්න ඔහොම අරන් බලමු. සමානයි බිඳුවයි. x වර්ගය 5x ඍණ x ඍණ 5 සමානයි බිඳුවයි. එතකොට කවුද මේ ඉඳලා තියෙන්නේ කියලා දැන් හොයාගන්න පුළුවන්. කවුද ඉඳලා තියෙන්නේ x වර්ගය
ධන 4x ඍණ 5ක් සමානයි බිඳුව කියන වර්ග සමීකරණය තමයි මේ සාධක දෙකේ ගුණිතයක් විදිහට අරන් තියෙන්නේ. එතනින් සාධක දෙකේ ගුණිතය ඇසුරෙන් උත්තර දෙකක් හොයාගත්තා. එතකොට තේරුම් ගන්න පුතේ වර්ගජ සමීකරණ සාධක භාවිතයෙන් විසඳනවා කියන්නේත් ඕකම තමයි. කෙලින්ම සාධක දෙක දීලා තියෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ ඔය නිල් පාටින් ලියලා තියෙන කොටස වගේ කෙලින්ම බිඳුවට සමාන කරන්න. හැබැයි මෙන්න මේ જાතිය වර්ග සමීකරණයක් දීලා සාධක භාවිතයෙන් විසඳන්න කිව්වොත් අපිට සිද්ධ වෙනවා මුලින්ම එයාව සාධක වෙන් කරගෙන සාධක දෙකක ගුණිතයක් විදිහට සකස් කරගන්න. එහෙනම් මෙන්න මේ කොටස අපිට පොඩ්ඩක් විශේෂයෙන් කියලා දෙන්නම් මම ඒක ඉස්සරහ ගණන් වලදී. දැන් වර්ගජ සමීකරණ කොටසට අදාළ වෙන්නේ ඕක නෙමෙයි. ඉතින් ඒ කොටස මම ආයි කියන්නම් පුතේ සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන නම් වෙන වෙනම සාධක දෙකේ එක එක්කෙනාව අපි කාට සමාන කරනවද? බිඳුවට සමාන කරනවා. ඒකට අපි ශුන්‍ය ගුණය කියලා කියනවා. මොකද අපි දන්නවා අනිවාර්යෙන් ගුණිතයක් බිඳුවක් වෙනවා නම් දෙන්නෙන් එක්කෙනෙක් හෝ දෙන්නම හෝ බිඳුවක් විය යුතුයි කියලා. අපිට ස්ථීරවම කවුද බිඳුව කියලා කියන්න බැරි නිසා සාධාරණව වෙන වෙනම දෙන්නම බිඳුවට සමාන කරලා අගයක් ගන්නවා. එතකොට ඒ එන උත්තර දෙකට තමයි කියන්නේ මේ ආපු උත්තර දෙකට තමයි කියන්නේ විසඳුම්. එහෙමත් නැත්නම් මොනා කියලාද? මූල කියලා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි මේ කවුද? මේත් වර්ග සමීකරණයක්ම තමයි. එයා චුට්ටක් සුළු කරලා සාධක දෙකක ගුණිතයක් විදිහට අරන් තියෙනවා. ඉතින් මූලික වශයෙන් මතක තියාගන්න පුතේ සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳනවා කියන්නේ මෙන්න මේ පියවර ගාව ඉඳන් આવොත් බොහොම සරල දෙයක්. හැබැයි මෙන්න මේ පියවරට එන්න අපි දෙයක් කරන්න ඕනේ. ඒකෙදි අපිට සාධක වෙන් කිරීම කරන්න වෙනවා. සාධක වෙන් කිරීම වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්ග දෙකක අන්තරය පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොදු සංඛ්‍යාවක් හෝ පොදු කොටසක් එළියට ගැනීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන්. ඒ කොහොම හරි කරලා මෙන්න මේ පියවරට මෙන්න මේ කියන පියවරට මෙන්න මේ කියන පියවරට ගෙනල්ලා තියෙනවා නම් ඉතින් පස්සේ වර්ග සමීකරණය විසඳන එක බොහොම සරලයි. හරිද? ඕක තමයි සාධක භාවිතයෙන් වර්ග සමීකරණය විසඳනවා කියලා කිව්වේ. මේකට අපිට කියන්න පුළුවන් විසඳුම් එහෙම නැත්නම් මූල කියලා. දැන් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අපි ඉස්සරහ ප්‍රශ්න වලදී එක ගැටලුව තව හදද්දි ඒක විසඳ ගමු. උදාහරණයක් විදිහට පුතේ මේ දාලා තියෙන එක ලියා ගන්න. අපි ඊට පස්සේ අභ්‍යාසයේ 15 3 සාකච්ඡා කරමු.
හරි අපි මේකෙන් පස්සේ යමු පුතේ 15 තුන අභ්‍යාසයේ මුල් ගණන් කීපය සාකච්ඡා කරන්න. ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් ගණන් ටික උත්සාහ කරන්න. දැන් අපි මේ කියලා දුන්න උදාහරණ විදිහටම තමයි පළවෙනි ගණන් කීපය හදන්න තියෙන්නේ. සාධක දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා අදාළ අගයන් ටික ගන්න තියෙන්නේ. උත්සාහ කරන්න පොඩි වෙලාවක් ගන්න 15 තුන අභ්‍යාසය සම්පූර්ණ කරන්න. හරි පුතේ 15 තුන අභ්‍යාසය සාකච්ඡා කරන්න යන්නේ දැන්. පළවෙනි ගාන විදිහට තියෙන්නේ බොහොම සරල මට්ටමේ අවස්ථාවක් x ඍණ 2 x ඍණ 3 සමානයි බිඳුව. හරි. මෙතනින් එහාට මුකුත් කරන්න දෙයක් නැහැ. අපි දන්න සරල පියවර කරන්න තියෙන්නේ x ඍණ 2 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව කියලා ලියා ගන්න. x ඍණ 2 බිඳුවට සමාන නම් x සමාන වෙන්න ඕනේ ධන 2ට. හෝ x ඍණ 3 බිඳුවට සමාන නම් x සමානයි ධන 3. ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 x ධන 2 වතාවක් x ඍණ 5 මේ දෙන්න අතර ගුණිතය මේ ගුණිතය සමාන වෙනවා බිඳුවට. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන් දෙන්නෙන් එක්කෙනෙක් බිඳුවයි දෙන්නම හෝ බිඳුව වෙන්න පුළුවන්. සාධාරණව කවුද කියලා දන්නේ නැති නිසා x ධන 2 සමානයි බිඳුව හෝ අපි කෙලින්ම x ඍණ 5 සමානයි බිඳුව කියලා ගන්නවා. x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 5 කියලා ගන්න. ඔන්න ඔය විදිහට මූල හොයාගන්න පුළුවන්. අපි යමු ඊළඟ ගණන් වලටත්. වෙනසක් තියෙන ඒවා මම විශේෂයෙන් වෙලාව අරන් කියලා දෙන්නම්. මේවා සරලයි බොහොම ලේසියෙන් හදන්න පුළුවන් ගණන්. ලෝම ඉලක්කම් 3 තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බැලුවොත් අපිට පැහැදිලි ඒකත් බොහොම සරල මට්ටමේ ගානක්. x ඍණ 4 වතාවක් x ඍණ 4 සමානයි බිඳුව. ඉතින් අපිට x ඍණ 4 සමානයි බිඳුව හෝ ආයෙත් ඉතින් සමාන කරන්න දෙන්නේ යාම තමයි. x ඍණ 4 සමානයි බිඳුව. එතකොට x සමානයි ධන 4 හෝ අපිට ගන්න තියෙන්නේ ඒත් x සමානයි ධන 4යි කියලාම තමයි. අවසානයේ දෙකක් ලියන්න ඕනේ. අවසාන උත්තරේ වෙන්නේ x සමානයි ධන 4. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවක් එනවා පුතේ. ඒ කියන්නේ සමපාත මූල එකම මූලයේ තියෙන්නේ. මූල දෙකක් නෙමෙයි එකම මූලයේ තියෙන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. හරි. ඒ 3. අපි යමු 4 වෙනි ගානට. 4 වෙනි ගාන රෝම ඉලක්කම් නෙමෙයි නිකන් අංක තියෙන්නේ. නිකන් 4 කියලා දාන්නම්. 4 වෙනි ගාන x ඍණ 1 2x ඍණ 1 සමානයි බිඳුව. චූටි වෙනසක් ඒ කියන්නේ මහ ලොකු දෙයක් නැහැ. මෙතනදිත් x ඍණ 1 සමානයි බිඳුවයි කියලා ගන්නවා. හෝ 2x ඍණ 1 සමානයි බිඳුවයි කියලා ගන්නවා. ඊට පස්සේ x සමානයි ධන 1 හෝ 2x සමානයි 1යි කියලා ගන්නවා. ඍණ 1 එහා පැත්තට දාන්න. දැන් මෙතනදී නම් x සමානයි 1 තමයි අවසාන උත්තරේ. මේ එහා පැත්තේ වරහනේ 2x සමානයි 1 නිසා දෙපැත්තම දෙකෙන් බෙදුවොත් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි 1 බෙදීම 2ක් කියලා එනවා. එහෙම නැත්නම් භාගයක් කියලා එනවා. එතනදි කරේ දෙපැත්තම දෙකෙන් බෙදන එක. එතන සරල සමීකරණයක් කියලා හිතලා ඒක විසඳනවා. අවසානයේ x ට උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඔය විදිහට මුල් ගණන් කීපය ලේසියෙන්ම හදා ගන්න පුළුවන් වුණා. අපි යමු 5 වෙනි ගානට. පස්වෙනි ගානේදී x වතාවක් x ධන 3 සමානයි බිඳුව. ඒක ඊටත් වඩා ලේසි. සාධක දෙක x වතාවක් x ධන 3නේ. x සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. x සමානයි බිඳුවේ ආයි සුළු කරන්න දෙයක් නැහැ නේ. x සමානයි බිඳුව හෝ කියලා මායි ලියාගෙන x සමානයි ධන 3 එහා පැත්තට ගෙනිච්චොත් ඍණ 3යි. ඔය වගේ අවස්ථාවක් ආව පුතේ බොහොම සරලයි. හැබැයි දීලා තියෙන වර්ග සමීකරණය ඔතෙන්ට ගේන්න අපි ඉස්සරහට සාකච්ඡා කරමු. 6 වෙනි ගානටත් යනවා ඔහොමම. 6 වෙනි ගානේ තියෙන්නේ y ගෙන්. ප්‍රශ්නයක් නෑ. එකම සම්බන්ධතාවයේ විචල්්‍ය වෙනසක් වුණා කියලා නෑ. y වතාවක් 2y ඍණ 3 සමානයි බිඳුව. y සමානයි බිඳුව හෝ
2y ඍණ 3 සමානයි 0යි. y සමානයි 0 හෝ 2y සමානයි ධන 3යි. y සමානයි 0 හෝ y සමානයි 3 බෙදීම 2යි. 2y නේ 3ට සමාන. එහෙනම් y සමානයි දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් 2y කියන එක්කිනාගේ දෙක කැපිලා යනවා. ඒතර y ඉතුරු වෙනවා. එහා පැත්තටත් බෙදීමේ දෙකක් එනවා. එතකොට 3 බෙදීම 2ක් කියලා උත්තරයට යන්න පුළුවන්. ඒ අපි හැදුවේ 6 වෙනි ගාන. දැන් ඔන්න ටික ටික රටාව වෙනස් වෙගෙන ඉන්නේ පොතේ 7 වෙනි ගානට ආවහම 7 වෙනි ගාන විශේෂයි. 7 වෙනි ගානේදී සාධක දෙක වෙන් කරලා දීලා නැහැ. x වර්ගයේ ඍණ 16 කියලා දීලා තියෙනවා. ඒතර මේක වර්ග සමීකරණයක්ද මොකක්ද කියලා එකපාරට දැක්කහම නිකන් අවුල් වගේ ඇති. නෑ මේකත් වර්ග සමීකරණයක්ම තමයි. b බිඳුවක් වෙච්ච එක්කෙනෙක්. b විදිහට ඉන්න කෙනා බිඳුවක් වෙලා. ඉතින් මේ වගේ එකක් ආවොත් මේ જાති එකක් අපිට සාධක වෙන් කරලා සාධක දෙකක ගුණිතයක් විදිහට ලියා ගන්න දැනගන්න ඕනේ. කොහොමද සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්නේ මේ වගේ එකකදී අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් පුතේ මොනවාද? මේ වගේ අවස්ථාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය කියන අවස්ථාවට යන්න පුළුවන්. මම මේ ඔයාලට පැහැදිලි වෙන්න ලියුවේ ඕම ලියන්න ඕනේ නැහැ. වර්ග දෙකක අන්තරයෙන් තමයි සාධක වෙන් කරන්න කියන එක මතක තියාගන්න. මේ වගේ ආවොත් හිතන්න එතනදී මොකද කරන්න කියලා හිතලා තමයි තීරණය කරන්න ඕනේ. මෙතනදී වර්ග දෙකක අන්තරයට ගියා නම් හරි කියන එක. මොකද අපේ අවසාන බලාපොරොත්තුවට යන්න නම් අපි දැනගන්න ඕනේ සාධක දෙකක ගුණිතයක් විදිහට මේක තියෙන්න ඕනේ කියලා. ඒතකොට සාධක දෙකක ගුණිතයක් විදිහට තියෙන්න නම් පුතේ මොකද වෙන්න ඕනේ කියලා බලමු. එහෙනම් මෙන්න මේ කොටස අපි වර්ග දෙකක අන්තරයේ විදිහට ලියාගත්තොත් x වර්ගයේ ඍණ 4 වර්ගය සමානයි 0යි. එහෙනම් x ඍණ 4 එක සාධකයක් x ධන 4 තව සාධකයක් සමානයි 0. ඉතින් දැන් මොකද උනේ? දැන් අර අපි දන්න කියන සාධාරණ සරලම අවස්ථාවට ආවා. ඉතින් එතෙන්ට ගේන්න යම් කිසි පියවර කීපයක් පහු කරන් එන්න උනා. මොකද්ද කරේ? x වර්ගයේ ඍණ 16 කියන එක වර්ග දෙකක අන්තරයේ ස්වරූපයෙන් දැකලා වර්ග දෙකක අන්තරයෙන් සාධක වෙන් කරා. ඒතර ඔයාලට හිතේ එහා පැත්තේ බිඳුවේ ඉඳිත් අපිට කලින් වගේම පුළුවන්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කියන්නේ කරපු විදිහටම කරාට පස්සේ දැන් අපිට තියෙන්නේ x ඍණ 4 සමානයි 0 හෝ x ධන 4 සමානයි 0. x සමානයි ධන 4 හෝ x සමානයි ඍණ 4යි. ඔන්න ඔය විදිහට එතනිනුත් උත්තර දෙකක් හොයාගන්න පුළුවන් වුණා. 7 හැදුවේ යමු 8 වෙනි ගානට. 8 වෙනි ගාන මොකක්ද? එයාගේ තියෙනවා මෙන්න මෙහෙම. 4x වර්ගය ඍණ 1 සමානයි 0. පුතේ මෙතනටත් අපිට දාන්න වෙන්නේ වර්ග දෙකක අන්තරයම තමයි. 4 කියන්නේ 2 වර්ගය. x වර්ගය 1 කියන්නේ ඕනම බලයක් එකයි. ඉතින් වර්ගය කියලා ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් 2x ඍණ 1 වරහන් 2x ධන 1 සමානයි 0යි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඉතින් අර කලින් වගේම තමයි. 2x ඍණ 1 සමානයි 0 හෝ 2x ධන 1 සමානයි 0යි. 2x සමානයි 1 හෝ 2x සමානයි ඍණ 1. දැන් 2x අපිට වැඩක් නැහැ නේ අපිට ඕනේ x නේ. දෙපැත්තම දෙකෙන් බෙදගත්තොත් එහෙම x සමානයි ධන භාගයයි හෝ x සමානයි ඍණ භාගයයි. අන්න ඔය විදිහට සුළු කරගන්න පුළුවන්. x සමානයි ධන භාගයයි හෝ x සමානයි ඍණ භාගයයි. ඒ කියන්නේ x සමානයි 1 බෙදීම 2 හෝ x සමානයි ඍණ 1 බෙදීම 2. එතෙන්ටත් ආවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අපි යමු අපි හැදුවේ 7 වෙනි ගානනේ 8 වෙනි ගාන 9 වෙනි ගානට යමු. මම මේ පැත්තෙම හදන්නම් 9ක්. 9 වෙනි ගාන 9 වෙනි ගානේදී අපිට තියෙනවා මෙන්න මෙහෙම. 9යි x වර්ගය ඍණ 27යි x සමානයි 0යි කියලා. එතනදී දෙයක් ඉගෙන ගන්න වෙනවා. දැන් ඕක දිහා බැලුව බැලමට අපිට තේරෙනවා වර්ග දෙකක අන්තරයට යන්න බෑ. ඒ අවුල 9. 9 කියන එක්කෙනා එක්ක අපිට මෙතනදී 9 කියන එක්කෙනක් ඉන්නවා මේ 27යි x කියලා එක්කෙනෙකුත් ඉන්නවා. 9යි x වර්ගය 27යි x කියලා ඉන්නවා. එතකොට පොඩි ගැටලුවක් තියෙනවා අපිට හිතෙන්න පුළුවන්
මෙතනදී 9ට නම් වර්ගයක් තියෙනවා 3 වර්ගය 27ට වර්ගයක් නැහැ නේ කියලා. ඒත් එක්කම කොහොමත් x ට වර්ගයකුත් නැහැ. ඉතින් අපිට මේ වගේ වෙලාවකදී කරන්න තියෙන පුතේ සුදුසු විදියට සාධකයක් එළියට ගන්න. අපිට 9x පොදුයි එළියට ගන්න පුළුවන්. 9x එළියට ගත්ත ගමන් මෙතනින් හැදෙනවා 9න් x වර්ගයෙන් 9 ගියා x වර්ගයෙන් x ඉතුරු වෙනවා 27x ගෙන් 9x ගියාම 3ක් ඉතුරු වෙනවා. සමානයි බිඳුව. දැන් අර වගේම තමයි වර්ග දෙකක අන්තරයට යන්න ඕනුනේ නැහැ. කෙලින්ම සාධක දෙක වෙන් වුණා. 9x පොදුයි එළියට ගත්තාම x ඍණ 3ක් වරහන ඇතුළේ ඉතුරු වුණා. එහෙනම් 9x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. 9x ගේ 9 කොහොමත් බිඳුව වෙන්න බෑනේ පුතේ. කොහොමත් ඉතින් x සමානයි තමයි බිඳුව. හෝ x සමානයි එක්ක ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3යි. ඔන්න ඔය විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. ඔතෙන් එනකන් සම්පූර්ණ කරගන්න. 10 වෙනි ගානේ ඉඳන් චුට්ටක් රටාව ආයි වෙනස් වෙනවා. හරි 10 වෙනි ගානේ ඉඳන් හදන්න තියෙන්නේ. 10 වෙනි ගානේ ඉඳන් රටාව චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි කලින්ම හදපු විදිහ නෙමෙයි. පොඩි වෙනසක් තියෙනවා. බලන්න 10 වෙනි ගාන. 10 වෙනි ගානේදී ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ඇවිත් තියෙන්නේ. x වර්ගය ධන 15x ධන 36. දැන් අපි දන්නවා මේවැ සාධක වෙන් කරන එක සමානයි බිඳුව. සමානයි බිඳුව හිටියට කමක් නැහැ පුතේ. x වර්ගය ධන 36න් වැඩි කරලා බලන්න. ධන 36යි x වර්ගය. 36 හැදෙන ක්‍රමයක් වෙන්න ඕනේ. එකතු වෙලා 15 හැදෙන්න ඕනේ. හිතන්න 36 හැදෙන ක්‍රම. මට නම් ටක් ගාලා මතක් වුණා. ඒ වුණාට ඔයාලත් උත්සාහ කරන්න. x වර්ගය 36න් වැඩි වුණාම ධන 36 මේ ධන 36යි x වර්ගය හැදෙන විදිහකින් සාධක දෙක එකතු වෙලා සාධක දෙකේ එකතුවකින් 15 හැදෙන්න ඕනේ. 36 හැදෙන විදි ටික මතක් කරමු. 36 වරක් 1 ගැලපෙන්නේ නැහැ. 18 වරක් 2 ගැලපෙන්නේ නැහැ. 12 වරක් 3 ගැලපෙනවා. 12යි 3යි 15යි. එහෙනම් 12x 3x දෙන්නම දන්න. එහෙනම් මැද පදයේ වෙනුවට යාව ලියා ගන්න. මැද 15 වෙනුවට ධන 12x ධන 3x කියලා ලියා ගන්න. ධන 36 සමානයි බිඳුවයි. x ගන්නවා එළියට x ධන 12 ධන 3ක් ගන්නවා එළියට x ධන 12 සමානයි බිඳුවයි. එහෙනම් සාධක දෙක දන්නවා අපි දැන් x ධන 12 වතාවක් x ධන 3 සමානයි බිඳුවයි. මෙතෙන්ට ආවට පස්සේ බොහොම සරලයි. සාමාන්‍ය විදිහට අපි මුලදීම ඉගෙන ගත්ත විදිහට x ධන 12 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. x සමානයි ඍණ 12 හෝ x සමානයි ඍණ 3. ඔච්චරයි. ඔන්න ඔය විදිහට බොහොම සරලව වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට තියෙන 11 වෙනි ගාන. ඒකත් ඒ විදිහමයි. 11 වෙනි ගාන. ඒකෙදි තියෙන්නේ 2x වර්ගය ඍණ 5x ධන 2 සමානයි බිඳුවයි. මුල් පද දෙක ගුණ කරලා බලන්න පුතේ දෙවරක් 2 4යි ධන 4යි. ධන 4යි x වර්ගය 4 හැදෙන විදිහකින් එකතු වෙලා 5 හැදෙන විදිහ තමයි 4 වරක් 1. ඒ කියන්නේ 4x 1x දෙන්නම ඍණ වෙන්න ඕනේ මැද පදේ ඍණ නිසා. එහෙනම් 2x වර්ගය ඍණ 4x ඍණ x ධන 2 සමානයි බිඳුවයි. 2x පොදුයි එළියට ගත්තොත් x ඍණ 2යි. මෙතනනොත් x ඍණ 2ම එන්න ඕනේ වරහනේ ඇතුළට. එහෙනම් එළියට ගන්න ඕනේ ඍණ 1ක්. එහෙනම් සාධක දෙක තීරණය කරගත්තා. 2x ඍණ 1 එක සාධකයක්. අනිත් එක්කෙනා තැන් දෙකේම තියෙන x ඍණ 2 සමානයි බිඳුව. මේකට ලොකු වෙලාවක් ගන්න නැති පුතේ. මේක මේ පාඩමේ කොටසක් නෙමෙයි කලින් උගන්වපු කොටස්. මේව මතක තියෙන්න ඕනේ. කාට හරි කෙනෙක්ට අමතකයි නම් අර වීඩියෝ එක ආයි බලන්න. බලලා වැඩේ පොඩ දාගන්න. මෙතනින් පස්සේ කොහොම සරලයි 2x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුවයි. 2x සමානයි 1 හෝ
x සමානයි ධන 2යි. 2යි x නේ එකට සමාන. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි 1 බෙදීම 2. හෝ x සමානයි 2යි. ඔන්න ඔය විදිහට 11 වෙනි ගාන ගොඩ දාගන්න පුළුවන්. දැන් යමු 12 වෙනි ගානට. 12 වෙනි ගානේ තියෙන්නේ කොහොමද? 2යි x වර්ගය ඍණ 5යි x සමානයි 0යි. ඒ මොන බහුභූතයක්ද කියලා හිතෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ පුතේ. අපිට මෙතනදී ත්‍රිපද වර්ගජ ප්‍රකාශනත් නැහැ, වර්ග දෙකක අන්තරයක් නැහැ. එහෙනම් නිකන් සාධකයක් එළියට ගන්න පුළුවන්. x එළියට ගත්තොත් 2x ඍණ 5 සමානයි 0. ඉතින් දැන් x සමානයි 0 හෝ 2x ඍණ 5 සමානයි 0. එහෙනම් x සමානයි 0 හෝ 2x සමානයි 5යි. x සමානයි 0 හෝ x සමානයි 5 බෙදීම 2යි. ඒ හැදුවේ අපි 12 වෙනි ගාන. බලන්න 13 වෙනි ගාන මොකද වෙන්නේ කියලා. 13 වෙනි ගානක් නිකන් විකාර රූපී විදිහට තිබුණාට පුතේ අපි ඒක චුට්ටක් සකස් කරගමු. 2x වර්ගය සමානයි 6x. එහෙම තිබිලා බෑ, එක පැත්තක් බිඳුව වෙන්න ඕනේ. එහෙනම් 6x මේ පැත්තට ගේමු. 2x වර්ගය ඍණ 6x සමානයි 0යි. එහෙනම් 2x එළියට ගත්තොත් x ඍණ 3යි සමානයි 0. ඒක නම් ලේසි. පොඩි දෙයක් තියෙන්නේ. එක පැත්තක් බිඳුව වෙන්න එපා. අනිවාර්යෙන් 6x එහා පැත්තට ගේනවා ඍණ 6x. 2x පොදු එළියට ගන්නවා. 2x සමානයි 0 හෝ x ඍණ 3 සමානයි 0. 2x කින් x නේ අනිවාර්යෙන් 0 වෙන්න ඕනේ. හෝ x සමානයි ධන 3යි. ඔන්න ඔය විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. අපිට තියෙන ඊළඟට 14 වෙනි ගාන. ඒක නම් බොහොම ලේසි, දැක්ක ගමන් පේනවා වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ කියලා. 14 වෙනි ගාන x වර්ගය එහා පැත්තේ බලාගෙන ඉන්නවා 25ක්. එහා පැත්තේ ඉඳලා බෑ යාව ගන්න මේ පැත්තට. x වර්ගය ඍණ 25 සමානයි 0. 25 කියන්නේ 5 වර්ගය නිසා පුතේ අපිට පුළුවන් ඊළඟ පියවරේදී වර්ග දෙකක අන්තරයට යන්න. x ඍණ 5 එක සාධකයක්, x ධන 5 අනිත් සාධකයක්. බොහොම සරලයි. සමානයි 0ට. ඉතින් x ඍණ 5 සමානයි 0 හෝ x ධන 5 සමානයි 0යි. ඒ කියන්නේ x සමානයි 5 හෝ x සමානයි ඍණ 5යි කියලා ලස්සනට උත්තර දෙක ගන්න පුළුවන්. ඒ හැදුවේ 14 වෙනි ගාන. යමු 15 වෙනි ගානට. ඒකත් ටිකක් අමුතුයි. බලමු මොකද වෙන්නේ කියලා. 15 වෙනි ගාන x ධන 3 පූර්ණ වර්ගය සමානයි එහා පැත්තේ 16ක් ඉන්නවා. x ධන 3 පූර්ණ වර්ගය ඔහොම මින්දි ඍණ 16 මේ පැත්තට ගේන්න සමානයි 0යි. 16 කියන්නේ පුතේ 4 වර්ගය. x ධන 3 පූර්ණ වර්ගයේ ඉඳි 16 වෙනුවට 4 වර්ගය කියලා ලියාගෙන try එකක් දෙන්න බලන්න, සුළු කරලා වර්ග දෙකක අන්තරයෙන් හදන්න තියෙන්නේ. චූටි වෙලාවක් දෙන්න. දැන් අපි දන්නවනේ මේ වගේ අවස්ථාවකදී සංගල වරහන් පාවිච්චි කරන්න. x ධන 3 ඍණ 4 එක සාධකයක්. මෙතනදී නම් ඇත්තටම සංගල වරහන් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මොකද ප්‍රකාශනයකට පස්සේ ඍණ ලකුණට පස්සේ ප්‍රකාශනයක් නැති නිසා සුළු වරහන්ම දාගමු. x ධන 3 ඍණ 4 එක සාධකයක්. අනිත් සාධකය x ධන 3 ධන 4. එතකොට ලකුණ වෙනස් වෙන්නේ 4 ඉස්සරහා තියෙන ලකුණ විතරයි. මෙතනදී x ඍණ 1 කියලා එනවා එක සාධකයක්. මෙතනදී එනවා x ධන 7 කියලා සමානයි 0. ඉතින් බොහොම ලේසි. x සමානයි x ඍණ 1 සමානයි 0 හෝ x ධන 7 සමානයි 0යි. x සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1යි හෝ x සමානයි ඍණ 7යි. අන්න ඔය විදිහට තමයි වැඩේ කරගෙන යන්න තියෙන්නේ. අවසාන උත්තරේ දක්වා යන්න පුළුවන්. ඒ හැදුවේ අපි 15 වෙනි ගාන. 16 වෙනි ගානත් බලමු පුතේ. මම පැත්තකින් ගාන අරගන්නම්, හදාගන්නම්. පොඩක් වෙනස් කරගන්න තියෙනවා 16 වෙනි ගානේ. තියෙන ස්වරූපයට වඩා x වර්ගය සමානයි 9x ධන 36. ඔක්කොම ටික එහා පැත්ත එක පැත්තකට ගන්න. x වර්ගය ඍණ 9x ඍණ 36 සමානයි 0යි. ඍණ 36 හැදෙන විදිහකින් ඍණ
36යි x වර්ගය හැදෙන විදිහකින් අඩු වෙලා 9 හැදෙන්න ඕනේ. 12 වරක් 3 36යි 12න් 3ක් අඩු වුණාම 9යි. එහෙනම් x වර්ගය ඍණ 12x ඍණ 3x ඍණ 12x ධන 3x ඍණ 36යි. අන්න එතකොට තමයි පුතේ ඍණ 9ක් ඉතුරු වෙන්නේ. දැන් x ගන්නවා එළියට x ඍණ 12යි. මෙතනිනුත් x ඍණ 12 එන්න අපිට එළියට ගන්න වෙන්නේ ධන 3ක්. සමානයි බිඳුවයි. x ඍණ 12 එක සාධකයක්. x ධන 3 අනිත් සාධකය සමානයි බිඳුවට. එහෙනම් x ඍණ 12 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුවයි. x සමානයි ධන 12 හෝ x සමානයි ඍණ 3. ඔන්න ඔය විදිහට සාධක දෙක ගන්න පුළුවන්. අපිට තියෙන්නේ 17 වෙනි ගාන. බලමු 17 වෙනි ගාන. 17 වෙනි ගානේ හැටියට අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට 2x ඍණ 3 පූර්ණ වර්ගය සමානයි බිඳුවට. ඒක ගොඩක් හොඳයි පුතේ. පූර්ණ වර්ගය සමානයි බිඳුව කියන්නේ මේක මෙයාගෙම වැඩි වෙනවා කියන එක. අපිට මේක බොහොම සරලව ගන්න පුළුවන්. මේ වර්ගය එහා පැත්තට අයින් කරොත් වර්ගමූලෙම තමයි ඉන්නේ. එතකොට එක උත්තරයක් අපිට ගන්න පුළුවන්. නැත්නම් මේ දෙකක් ආයෙ ගුණ වෙනවා කියලා හිතලා ගන්න පුළුවන්. කොහොමත් එකම උත්තරය තමයි අවසානයේදී එන්නේ. ඉතින් අපිට කෙලින්ම ගන්න පුළුවන්. එතකොට 2x ඍණ 3 සමානයි බිඳුවයි කියන්නේ. එතකොට 2x සමානයි 3යි x සමානයි 3 බෙදීම 2යි. මතක තියාගන්න මේකම වර්ග මේ දෙන්නගෙම ගුණිතයක් විදිහට සාධක දෙකක් විදිහට ලියාගත්තත් ඔය උත්තරේම තමයි අවසානයේ එන්නේ. ඒ කියන්නේ මෙහෙම 2x ඍණ 3 වැඩි කිරීම 2x ඍණ 3 කියලා ලියාගත්තත් අවසානයේ එන්නේ මේ ටිකම තමයි. අවසානයේ එක උත්තරයයි එන්නේ. ඒ කියන්නේ එකම උත්තරේ තමයි උත්තර දෙකටම. ඒ කියන්නේ උත්තර දෙකක් එනවා. ආවට උත්තර දෙකම තනි එක්කෙනෙක්. එකම සමාන උත්තර දෙකක් එන්නේ. 18ටත් යමු. 18 තියෙනවා 2x වර්ගය ඍණ 5x ඍණ 7 සමානයි බිඳුවයි. ඍණ 7 සමානයි බිඳුවයි නෙමෙයි තියෙන්නේ. 2x වර්ගයේ ඍණ 5x සමානයි 7යි. 7 එහා පැත්තට ගෙනාවහම උත්තරේ තමයි ඍණ 7 සමානයි බිඳුව වෙන්නේ. මම ඒක එකපාරටම ලිව්වා. බලන්න පුතේ 2x වර්ගයේ ඍණ 7න් වැඩි වුණොත් ඍණ 14x වර්ගය. ඍණ 14x වර්ගය කියන කෙනාව අපිට සකස් කරලා 5x හැදෙන විදිහට හදාගන්න කොහොමද අපිට තියෙන්නේ? අපිට ක්‍රමයක් ඕනේ. මේ දෙන්න ගුණ වෙලා අපිට හැදෙන්න ඕනේ ඍණ 14x වර්ගයක් අඩු වෙලා හැදෙන්න ඕනේ 5x. 14 හැදෙන විදි ටිකක් කල්පනා කරන්න බලන්න. 7 වරක් 2. 7න් 2ක් අඩු වුණාම 5යි. එහෙනම් 2x වර්ගය ඍණ 7x ධන 2x ඍණ 7 සමානයි බිඳුවයි. දෙකක් ගන්න බැහැ එළියට. x ව තමයි එළියට ගන්න වෙන්නේ. x ඍණ 7යි. මෙතනිනුත් x ඍණ 7ක් ගන්න වෙනවා අපිට. පළවෙනි එකේ මට වැරදුනා පුතේ. x ව එළියට ගත්තාම ඇතුලේ දෙකක් ඉතුරු වෙනවා. 2x ඍණ 7. මෙතනිනුත් 2x ඍණ 7ම ඉතුරු වෙන්න එකක් එළියට ගන්නවා ධන 1ක්. සමානයි බිඳුවයි. එහෙනම් සාධක දෙක වෙන්නේ x ධන 1 වතාවක් 2x ඍණ 7 සමානයි බිඳුවයි. එහෙනම් x ධන 1 සමානයි බිඳුව හෝ 2x ඍණ 7 සමානයි බිඳුවයි. x සමානයි ඍණ 1 හෝ 2x සමානයි 7යි. x සමානයි ඍණ 1 හෝ x සමානයි 7 බෙදීම 2යි. ඔන්න ඔය විදිහට උත්තරයක් ගන්න පුළුවන්. ඒ 18 වෙනි ගාන හැදුවේ. බලන්න 19 වෙනි ගාන මම මේ පැත්තෙන් හදන්නම්. 19 වෙනි ගාන x ඍණ 1 වතාවක් x ඍණ 2 සමානයි 2x වර්ගය ඍණ 3x ඍණ 2ට. දැන් මේක නම් හදන්න පුතේ ඔක්කොම සුළු කරගන්න වෙනවා. මේ පැත්තත් සුළු කරගම්මු. සාධක දෙකක ගුණිතයන්නේ තියෙන්නේ මේ පැත්ත සුළු කරගෙන බලන්න. වරහන් ඉවත් කරලා සුළු කරගත්තොත් x වර්ගයේ ඍණ 3x ධන 2 කියලා එයි.
මෙයා එක්ක වැඩි වෙනවා x වර්ගය. මෙයා එක්ක වැඩි වෙනවා ඍණ 2x. මෙයා එක්ක වැඩි වෙනවා ඍණ x. මෙයා එක්ක වැඩි වෙනවා ධන 2. ඍණ 2x සහ ඍණ x කියන දෙන්න එකතු වෙලා තමයි ඍණ 3x ආවේ. එතනින් එන දෙන්නෙක් ඉන්නනේ මැද පදේ. ඇත්තරම කියනවා නම් මේක ඒ පියවරත් මම ලියන්නම්. මම ඒක නොලියා හැදුවේ. ඒකත් ලියලම ගන්නම්. ඒක ලියලම ගන්නම්. එතකොට ඔයාලට වැඩේ පැහැදිලි. ඒතර මේ දෙන්න සුළු කිරීමක් කරොත් x වාරයක් x ඍණ 2 ඍණ 1 වාරයක් x ඍණ 2. එතකන් එහා පැත්තේ අය චුට්ටක් බලාගෙන ඉන්නවා සුළු වෙලා එනකම්. මෙයා එක්ක වැඩි වුණොත් x වර්ගය ඍණ 2x ඍණ x ඍණයි ධන 2යි. සමානයි 2x වර්ගය ඍණ 3x ඍණ 3. මේක සුළු කරගත්තොත් x වර්ගය ඍණ 3x ධන 2 සමානයි 2x වර්ගය ඍණ 3x ඍණ 3. ඔක්කොම ටික එක පැත්තකට ගෙනාවොත් x වර්ගය ඍණ 3x ධන 2 ඉන්න පැත්තටම ඍණ 2x කෙනෙක් එනවා එහා පැත්තෙන් ඍණ 2x වර්ගයක්. ඊට පස්සේ ධන 3x වෙලා එනවා ඍණ 3x කෙනෙක් එනවා. ඍණ 3 මේ පැත්තට එද්දි ධන 3 වෙනවා. සමානයි බිඳුව. එතකොට කැපෙන අය කපලා දාන්න පුළුවන්. මෙයාට මෙයා කැපෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට ඉතුරු වෙනවා x වර්ගයේ ඍණ 2x වර්ගය කියන්නේ ඍණ x වර්ගය. ඍණ x වර්ගයේ ධන 5 කියලා එක්කෙනෙක් ඉතුරු වෙනවා. සමානයි බිඳුවයි. ඔන්න ඔය වගේ එක්කෙනෙක් තමයි එන්නේ අපිට. චූටි අවුලක් වෙලා තියෙනවා පුතේ. චූටි අවුලක් වෙලා තියෙනවා. මම 3 කියලා ලියාගෙන හිටියට එහා පැත්තේ ඉඳලා තියෙන්නේ 3ක් නෙමෙයි 2 ඉඳලා තියෙන්නේ අග. අගිස්සේ 2 ඉඳලා තියෙන්නේ. එතකොට 2ක් තමයි මේ පැත්තට එන්නේ. මේ බලන්න මම මෙතන 2 ලියා ගන්න ඕනේ. එතන 3 ලියලා තියෙන්නේ මම. නම් මෙතන 2 කියන්නේ. එතකොට 4 තමයි එන්නේ. 4 ඍණ x වර්ගය කියලා එනවා. සමානයි බිඳුව. මේකට වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන්. 4 කියන්නේ 2 වර්ගනේ. 4 කියන්නේ 2 වර්ග නිසා 2 ඍණ x එක සාධකයක් අනිත් එක්කින 2 ධන x සමානයි බිඳුවයි. මේක එච්චර ගැටලුවක් හිතන්න එපා. මේ 4 ඍණ x වර්ගය කියන එකත් ওই විදිහට ලියාගත්තොත් 2 ඍණ x සමානයි බිඳුව හෝ 2 ධන x සමානයි බිඳුවයි. අපිට ඕනේ x වෙනේ හොයන්න. අපිට මෙතනදී පුළුවන් මේ ඍණ x එහා පැත්තට දාලා x මේ පැත්තේ තියාගෙන මේ 2 එහා පැත්තේ තියාගෙන එතකොට x සමානයි ධන 2. x එහා පැත්තට ගියොත් x සමානයි ධන 2. මෙතනදී x සමානයි ඍණ 2යි. ඕක තමයි අවසාන උත්තරයේ විදිහට එන්නේ. හරිද? සම්පූර්ණ කරගන්න. නම් 20 වෙනි ගානත් මෙතනින් හදනවා. බලන්න. x ධන 3 බෙදීම 2 සමානයි 3x ධන 2 බෙදීම x. එතකොට x වතාවක් x ධන 3 සමානයි 2 වතාවක් 3x ධන 2. x වර්ගය ධන 3x සමානයි 6x ධන 4. ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ x වර්ගය ධන 3x ඉන්න පැත්තටම ඍණ 6x ඍණ 4 ගේන්න සමානයි මේ පැත්ත බිඳුවක් වෙනවා. එතකොට පුතේ x වර්ගය ඍණ 3x ඍණ 4 කියලා සකස් වෙනවා. මේක සකස් වුණාට පස්සේ නම් ඔයාලා දන්නවා 4 හැදෙන ක්‍රමයකින් අඩු වෙලා 3 හැදෙන්නේ. x වර්ගය ඍණ 4x ධන 1x 4 වරක් එකනේ. ඍණ 4 සමානයි බිඳුව. x ගන්නවා එළියට x ඍණ 4යි. ධන එකක් එළියට ගත්තොත් x ඍණ 4යි. සමානයි බිඳුවයි. එහෙනම් x ධන 1 එක සාධකයක් x ඍණ 4 තව සාධකයක් සමානයි බිඳුවට. එහෙනම් x සමානයි අපිට ගන්න පුළුවන් x ධන 1 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව. ඉතින් අවසාන උත්තරේදී x සමානයි ඍණ 1 හෝ x සමානයි ධන 4යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ සම්පූර්ණ අභ්‍යාසයෙන් අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් වුණා. මේ යටතේ එන්න පුළුවන් වගන්තිමේ ගැටලු ටිකකුත් මම ඔයාලට ඉස්සරහට හදන්න දෙනවා. හරිද? ඉස්සරහට හදන්න තියෙන වගන්තිමේ ගැටලු සමහර විට විභාග වලට ආපු
වාර විභාග වලට ඒ වගේ ආපු ඒවා ටිකක් මම වෙනම දාන්නම්. එතකොට අපි මූලික දේ තමයි සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන එකේදී සාධක දෙකක ගුණිතය බිඳුවට සමාන නම් වෙන වෙනම එක් සාධකය බිඳුවට සමාන කරන්න ඕනේ. සාධක දෙක ගුණිතය බිඳුවට සමාන කරගන්න අවස්ථාව දක්වා එන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාමාන්‍ය සාධක වෙන් කිරීම එහෙමත් නැත්නම් වර්ග දෙකක අන්තරේ ඒ කියන අවස්ථා තුන යටතේ අපිට කරන්න පුළුවන්. වැඩි විස්තර ඕන අයට පුතේ වෙනම YouTube එකේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා සාධක වෙන් කිරීම වෙන වෙනම ඊට අමතරව වර්ග සමීකරණ මුල් ටිකත් ඒකේ තියෙනවා. මේකේ රෙකෝඩින් එකත් ඔයාලට ගෲප් එකට දාන්නම්. වැඩ ටික හරියට කරගන්න. අද මේ කොටසේ වැඩ ටික මෙතනින් ඉවර වෙනවා.